ආයුබෝවන් මම ලක්ෂේ නායක වෘශ්චික ලග්න හිමියනි මම නම් හොඳ ආකාරවම දන්නවා ඔබ අකමැතිම දෙයක් තමයි ඔබ ලෙඩ රෝග වලට ගොදුරු වීම අසනීප වුණාම ඔබ කැත වෙන්න පුළුවන් ඔබ දුර්වල වෙන්න පුළුවන් ශරීර සෞඛ්‍යයෙන් පිරිහෙන්න පුළුවන් ඒ නිසාම මිනිස්සෙක් විදියට වෘශ්චික ලග්න හිමියනි ඔබ ලෙඩ රෝග වෙනවට කැමති නැහැ නමුත් අපි කැමති නැති වුණ පමණින්ම ලෙඩ රෝග ඉක්මවා යන්න අපිට බෑ. වෘශ්චික ලග්න හිමියනි ඔබව මේ ලෝකයේ තුල මේ මනුෂ්‍ය ලෝකයේ තුල අසනීප වීමට රෝගාබාධ වලට ගොදුරු වීමට හැකි ක්‍රම කීපයක්ම තියෙනවා. පළවෙනි ක්‍රමය ඔබ පීඩා විඳින්න පුළුවන් සෙමෙන් හටගන්නා රෝගවලින්. දෙවෙනි කරුණ ඔබ වේදනාවට පත් වෙන්න පුළුවන් වාතය නිසා හටගන්නා රෝගවලින්. තුන්වෙනි කරුණ ඔබ අසාධ්‍යයට පත් වෙන්න පුළුවන් තුන්දොස් කිපීමෙන් හටගන්නා රෝගවලින්. හතරවෙනි කරුණ ඔබ පීඩා විඳින්න පුළුවන් ඍතු විපර්යාසය තුලින් හටගන්නා රෝගවලින්. පස්වෙනි කරුණ ඔබව දුර්වල කරන්න පුළුවන් වැරදි ලෙස ඔබ තම කය පරිහරණය කරන්න යෑම නිසා. හයවෙනි කරුණ ඔබ දුකටපත් වෙන්න පුළුවන් උපක්‍රමයෙන් හටගන්නා රෝග නිසා. එලෙසම ඔබ පීඩාවට වේදනාවට පත් වෙන්න පුළුවන් ඔබගේ කර්ම විපාකයන් නිසා හටගන්නා රෝගවලින්. කර්ම විපාකය ගැනයි මම මේ අද කතා කරන්නේ. කර්ම විපාකය නිසා ඔබ පෙර ආත්ම කරපු අකුසල් පව් නිසා ඔබ මේ ආත්ම භාවයට රැගෙන ආපු ලෙඩ රෝග ගැනයි මම අද මේ කතා කරන්නේ වෘශ්චික ලග්න හිමියනි. ඒ නිසා ඔබ බොහොම සාවධානව මේ කරුණු ගැන තම අවධානය යොමු කරන්න ඕන. කර්මයට අනුව ඔබ ලෙඩ රෝග වලට ගොදුරු වෙන ආකාරය ගැන කර්මය මෙසේ පෙන්වා දෙනවා වෘශ්චික ලග්න හිමියනි. වෘශ්චික ලග්න හිමියා ලෙඩ රෝගවල ගොදුරක් බවට පත්වන්නේ වෘශ්චික ලග්න හිමියන් තුල පවතින උපත තුලම ගෙනෙන මෙවැනි ගති පැවතුම් නිසාමයි. හැබැයි මම මේ කියන ලෙඩ රෝග සෑම වෘශ්චික ලග්න හිමියෙකුටම නෙමෙයි. ගොඩාක් වෘශ්චික ලග්න හිමියන්ට තියෙන්න පුළුවන්. හැබැයි සෑම වෘශ්චික ලග්න හිමියෙකුටම මේ කර්මය විසින් ගෙනෙන ලෙඩ රෝග පවතිනවද නැද්ද කියලා ඔබට දැන් අනුමාන කරන්න පුළුවන් මේ කර්මය විසින් පෙන්වා දෙන කරුණු ඔබ හොඳින් විග්‍රහයට පත් කර ගැනීම තුල. මම මේ කියන ගති පැවතුම් ඔබට වැඩිපුර තියෙනවා නම් ඔබ මේ කර්ම විපාකයක් එක්ක මේ ආත්ම භාවයේදී එවැනි ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. මම මේ කියන ගති පැවතුම් ඔබ තුල නැත්තම් ඔබ මේ කර්ම විපාකයේ තුල ගෙනෙන මේ ලෙඩ රෝග වලට බය වෙන්න එපා. සුළු වශයෙන් හරි තියෙනවා නම් ඒ ගති පැවතුම් අද ඉඳන් නවත්තන්න ඕනේ. එතකොට ඔබට මේ ලෙඩ රෝග වලින් කර්මයට ඔබට විපාක දෙන්න බෑ වෘශ්චික ලග්න හිමියනි. වෘශ්චික ලග්න හිමියට උපත තුලම තියෙන දෙයක් තමයි අනවබෝධය. අවබෝධයෙන් තොරව වැඩ කරන වටපිටාවක් නිර්මාණය වීම තුළ ඔබද අනවබෝධයෙන් වැඩ කටයුතු කරනවා. තව පැත්තකින් කිව්වොත් රැවටීමට ලක් වෙන්න තියෙන අවස්ථාව වැඩි. මිත්‍යාව පිටිපස්ස හඹාගෙන යන ගතිය වැඩි. ඇයි ශනික ප්‍රතිඵල ඕනනේ වෘශ්චික ලග්න හිමියන්ටනේ. ඒකනේ වෘශ්චික ලග්න හිමියන් ඉක්මන් තීන්දුව වලට බහින්නේ. මොනම දෙයකට හෝ ක්ෂණික තීන්දුව වලට බහිනවා. අනවබෝධය නිසා. දෙපිටි කාට්ටු වැඩවලට මේ වෘශ්චික ලග්න හිමියන් හරිම දක්ෂයි. රහස් වැඩවලට ප්‍රිය වෙනවා. නඩු හඹ සම්බන්ධව කුහුට උපක්‍රම දන්නෙක් වෙනවා. තනිව වාසයටත් ප්‍රිය වෙනවා. මන්ත්‍ර ගුරුකම් වල ඇලෙන ගතියක් තියෙනවා.
අනිත් අය නොකරන අමාරු අන්දමේ වැඩවලට ආස කරනවා. අන්‍යයන්ට අලාභය කර ධනිය ඉපීමට, අනුන්ගේ වස්තුව සොරා කෑමට, අනුන්ගේ ගෞරවය නැති කර දැමීමට ඔබ දක්ෂ වෙනවා. ඒ නිසාම හදිසි දරුණු විපත්වලට ඔබට මුහුණ දීමට සිදු වෙනවා. මේ අනවබෝධය නිසාම ඔබගේ මනස සාමකාමී වෙන්නේ නැහැ. වෘශ්චික ලග්නහිමියන් තමාගේ නිදහසට බාධා කිරීම නොඉවසන කෙනෙක්, ඉවසන් නැති කෙනෙක්. තවත් අයෙකු සමග එකතුව හවුලේ කරන වැඩවලින් ඒ ඉවසන් නැති ගතිය නිසාම අලාභ විඳීමට තියෙන ඉඩකඩ වැඩි. ඒ කියන්නේ හවුල්කරු මුල් කොටගෙන ඔබ රැවටෙන්න පුළුවන්. ඔබ අලාභ විඳින්න පුළුවන්. නිතරම සමගියට බාධා ඇති වෙනවා. වෘශ්චික ලග්නහිමියා තම මානසික සිතුවිලි තුල තමා ගැනම, තමාගේ ඕන එපාකම් ගැනම නිතර හිතන අය. අන්‍යය ගැන සොයා බලන්නේ නැහැ. ඔවුන්ගේ දුක සැප සොයා බලන්නේ නැහැ. මානසික තරහ, වෛරය, ද්වේෂය, ක්‍රෝධය හරි ඉක්මනින් ඇති වෙනවා. මේ වෘශ්චික ලග්නහිමියන්ට හරි ඉක්මනින් අමනාප වෙන්න පුළුවන් තවත් අයත් සමග. දැන් කල්පනා කරලා බලන්න වෘශ්චික ලග්නහිමියනි, මම මේ කර්මයට අනුව කියන කටයුතු ඇත්තද කියලා. හැබැයි මේ සුළුවට හරි මේ දේ තියෙනවා නම් ඒ ඇත්තයි. මට සුළුවටනේ තියෙන්නේ, ලොකුවට නෑනේ. එහෙම කියලා හිතන්න එපා. සුළු දෙයටත් මේ අලාභය ඇති කරන්න පුළුවන්. මේ සියලු දේ සරලව ඔබට කිව්වොත්, වෘශ්චික ලග්නහිමියනි, ඔබගේ පටන් ගැනීම අනවබෝධයෙන් යුතුව ඔබව උඩුගම් බලා පීනන්න බලනවා. කියන්නේ ඉහළට නගින්න හදනවා. ඒ ඉහළට නගින්න යද්දී ඔබ හිතෙන කාලයටම වෙලාවටම ඔබට ඒ ඉහළ තත්ත්වයට ඒමට නොහැකි වීම, අසමත් වීම නිසාම මනස තුල දහ ගති රෝගවලට, චිත්ත විකල රෝගවලට ඔබ පහසුවෙන් ගොදුරු වෙන්න පුළුවන්. ඒ මානසික තද ගතියද විටක මානසික මුරණ්ඩුකම, විටක මානසික හිතුවක්කාරකම තම මනස තුල ඇති කරනවා වෛරය. ඔබ මුදාහරින්නේ මේ වෛරය, මනසට එන වෛරය, අනවබෝධය තුල ඇතිවන, මනස තුල තරහ සමග එකතු වෙලා වෛරය ඇති කරන මේ සිතුවිලි ඔබ මුදාහරින්නේ කය වෙතට. එවිට මේ කය, ඒ කියන්නේ පපුව ප්‍රදේශය, පෙනහැල්ල ආශ්‍රිත ගැන තවත් පැත්තකින් ගත්ත වෘශ්චික ලග්නහිමියනි, ඔබගේ සිත නිතර වෙනස් වෙන සුළු වෙනවා. ඒ කියන්නේ හිත ස්ථාවර නැහැ. ඇයි එහෙම වෙන්නේ? අනවබෝධය තුල මානසික සිතුවිලි, වෛර, තරහ, ක්‍රෝධය තුල ඇතිවෙමින් ඒ මානසික සිතුවිලි මුදා හරිනවා ක්‍රියාත්මක වෙන්න කය වෙතට. ඒ නිසාම කය නිරන්තරයෙන්ම, හිත නිරන්තරයෙන්ම වෙනස් වෙන සුළු ගතියක් තියෙනවා. මේ හිතේ තියාගෙන ඉන්න දේ තව මොහොතකින් වෙනස් කරනවා. ඒ නිසාම හිතේ තරහ ගතිය වැඩි වෙනවා. ක්‍රෝධය, ද්වේෂය, අමනාපය, ඊර්ෂ්‍යාව වැඩි වෙනවා. ඒ නිසාම විශේෂයෙන් ඔබ ගෙදරදී තරහ යන අය බවට පත් වෙනවා. වෘශ්චික ලග්නහිමියනි, ඔබ මවට පවා බැනවදින්න පුළුවන්. මවට ගහන්න, අත උස්සන්න පවා පුළුවන්. මවව නොසලකා හරින්න පුළුවන්. මව අන් අය ඉදිරියේ ඔබ අපකීර්තියටපත් කරන්න පුළුවන්. ඇයි වෘශ්චික ලග්නහිමියනි ඔබට එසේ වෙන්නේ? හිත තරහ නිසා. හිත මෛත්‍රිය නැහැ. හිත තරහයි. වෛරය, ද්වේෂය, ක්‍රෝධය තියෙනවා. එතකොට හිත වංක වෙනවා. අවංක වෙන්න බැරි වෙනවා හිතට. එතකොට හිත පරාර්ථකාමී චේතනාවලින්, සිතුවිලි වලින්, ක්‍රියාවලින් අයින් වෙලා
ආත්මාර්ථකාමී හිතක් වෙනවා. තමා ගැන පමණමයි හිතන්නේ. තමාගේ වාසිය පමණමයි හිතන්නේ. තමාගේ දියුණුව විතරයි හිතන්නේ. අනිත් කෙනා හිතන්නේ නැති ගතියකට පත් කරනවා. ඒ නිසාම ඔබේ හිතට දුක් කරදර එනවා. හිතට දුක් කරදර ආපුවම gedara සාමය බිඳ වැටෙනවා. හිතට දුක් කරදර ආපුවම පපුව පෙනහැල්ල ආශ්‍රිතව අසනීප හරිය ලේසියෙන් ඇති වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසාම විතක තම දරුවන් නිසාම තම දරුවන් පවා වැඩි වාසනාවන්තය නොවෙන්න පුළුවන්. ඔබ අතින් මවට අරියාදු සිදු වෙනවා. ඔබගේ ආගමික භක්තිය gedara තුල නැති වෙනවා. gedara තුල හරියමං විදියට පින්කමක් කරගන්න ඔබට නොහැකි වෙනවා. එතකොට ඔබ පින්කමක් කරන්න ගියොත් එක්ක බිරිඳ හෝ වෙන අය හෝ ඊට විරුද්ධ වෙන්න පුළුවන්. එහෙම තමයි කර්මය මේ බලපාන්නේ. ඔබට කුසල් කරන්න දෙන්නේ නැහැ. ඒත් එක්කම මිත්‍යා ඇදහිලි ඔබ ගෙදරටම අරන් එනවා. ඔබ මිත්‍යා ඇදහිලි වලට ගියා කියන්නේ එතන ඉන්න යක්ෂ ප්‍රේත භූතය ඔක්කොම ඔබ පස්සෙන් ඔබගේ නිවසට එනවා. එතකොට නිවස තුල හරියට අපායක් වගේ. නිවස තුල හිත තුල නොසලකිල්ලේ නිසාම ඇති වෙනවා. නිවස තුල ඔබ කාටත් ගරුසරු බවක් දක්වන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඉවසීම නැති වෙනවා. හිත නරක ක්‍රියාවලට මොකද මේ නරක ක්‍රියා කියන්නේ වෘශ්චික ලග්නයේදී ඔබට පුළුවන් තවත් කෙනෙක්ගේ ආත්ම ගෞරවය නැති කරන්න. ඔබට පුළුවන් තවත් කෙනෙකුගේ ගෞරවය නැති කරන්න. ඔබට පුළුවන් තවත් කෙනෙකුගේ ශරීර සනීපය නැති කරන්න. ඔබට පුළුවන් අන් අයගේ දේවල් හොරා ගන්න, පැහැර ගන්න. අනුන්ගේ දේපල හොරෙන් ගන්න, බලෙන් ගන්න ඔබගේ හිත පෙළඹෙනවා. මත්පැනට ඇබ්බැහි වෙනවා. වැරදි ස්ත්‍රීන්ට පිරිමීන්ට ගොදුරු වෙනවා. කල්පනා කරලා බලන්න වෘශ්චික ලග්නයේදී ජීවිතේ එක් වතාවක් හරි මෙහෙම සිදු වෙලා තියෙනවද කියලා. එක් වතාවක් හරි සිදු වුණොත් ඒක 100 වතාවක් සිදු වුණත් එකම පාපය තමයි. හැබැයි ඔබ ධර්මය අවබෝධ කරගත් සැනින් ඒ දේ අමතක කරලා ඔබට පුළුවන් නිවැරදි කෙනෙක් වෙලා ඉදිරියට යන්න. අද ඉඳන් මම හොඳ කෙනෙක්, පංචශීලයේ රකින්න කෙනෙක්, වැරදි කාමසේවණෙන් ඉවත් වෙලා වැඩ කරන කෙනෙක් කියලා ඔබට ඒ ශක්තිය ඇති කරගන්න පුළුවන් වෙනවා ඔබගේ ජීවිතය තුළ. ඒ නිසාම ඔබ පාප ක්‍රියාත් එක්ක සෙල්ලම් කරන්න එපා. වැරදි ක්‍රියා සෙල්ලමටවත් කරන්න එපා. මේ නිසා මේ කියන හේතු මුල් වෙනවා. ඔබගේ පපුව පෙනහැල්ල ආශ්‍රිත රෝගවලට ඔබව ගොදුරු කරන්න. ඔබ ඒ තුල පීඩාවට පත් වෙනවා. ඒ නිසාම පපුව පෙනහැල්ල ආශ්‍රිත ප්‍රදේශවල ශල්‍ය කර්මයන් හරි ලේසියෙන් ඇති කරන්න පුළුවන් වෙනවා. එසේ නැත්නම් ශල්‍ය කර්මයන්ට මුහුණ දීමට සිදුවන ලෙස හදිසි අනතුරු වලට ඔබ ලක් වෙනවා. කර්මය අනුව වෘශ්චික ලග්න හිමියනි පෙර ආත්ම භාවයන්හි ඔබ මවට නිසි ගෞරවය දක්වල නැහැ. මවව නොසලකා හැරලා තියෙනවා. මවට බැන වැදිලා තියෙනවා. මවව අනිත් අය ඉදිරියේ අපකීර්තියට පත් කරලා තියෙනවා. මවට පහර දීලා තියෙන්න පුළුවන්. මව මැරීමට උත්සාහ කරලා තියෙන්න පුළුවන්. මවට ගහන්න අතුස්සලා තියෙන්න පුළුවන්. මව සතු දේ හොරා අරගෙන තියෙන්න පුළුවන්. මෙවැනි අකුසල් බොහෝ රැස් කරන අයට අර මම ඉස්සෙල්ලා කියපු ගති පවතුන් වැඩිපුර තියෙනවා. තම මවට වඩා අන් අයට ඔබ ප්‍රිය කරනවා.
තම මවගේ වැරදි අන්න ඇත් එක්ක කියවා මවට අවලාද කරනවා. තම මව තමාට වැඩිය අනිත් දරුවන්ට තමාගේ සහෝදර සහෝදරයන්ට තමයි වැඩිය සැලකුවේ කියලා ඔබ අවලාද කරන්න පුළුවන්. මෙසේ ඔබ ගොනු කරගන්නා අකුසල් හේතු වෙනවා ඔබ කොපමණ උගත් ධනවත් කෙනෙක් වුවත් හිතේ සතුට අඩු වෙන්න, නැති වෙන්න, ගෙදර සාමයේ බිඳ වැටෙන්න, තම බිරිඳන් සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න බැරි වෙන්න, තමාගේ අය තුලින්ම රැවටීමටපත් වෙන්න, තමාගේම අය නිසා සිසිලු දේවල් නැති කරගන්න, තම නිවස තුල එකිනෙකා රුස්සන්නේ නැති අය බවටපත් වෙනවා. ඒ නිසාම මේ කියන අකුසල් වැඩි දරුවෝ මවට බනිනවා, කෑ ගහනවා, පහර දෙන්න අතුස්සනවා, මවව ගණන් ගන්නෑ, මවගේ ලෙඩ රෝගෝදිලි සලකන්නේ නැහැ. එහෙමත් නැත්තම් ඔබ සියලු අධ්‍යාපනය කරලා ධනය අතට ගන්න, පඩිපත අතට ගන්න යන කාලවල් වලදී මවට සලකන්න මව ජීවත් වෙන්නේ නැහැ. මොකද බෞද්ධයෙක් විතර බුදුරජාණන් වහන්සේ වදාලා තියෙන්නේ ඔබගේ ගෙදර මම තමයි ගෙදර බුදුන් කියලා. දෙමව්පිය තමයි ගෙදර බුදුන් වෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්ම වලට පියා මැරීම, මව මැරීම එකතු කළේ. බුදුන් මැරුවත් ආනන්තරීය පාප කර්මයක්, රහතන් වහන්සේලා මැරුවත් ආනන්තරීය පාප කර්මයක්, මව මැරුවත් ආනන්තරීය පාප කර්මයක්. ඒ ඔක්කොම එක සමානයි. එහෙනම් මේ මව කියන්නේ මනුෂ්‍ය උපතක් ලබා දෙන මහා පුණ්‍යවන්ත බලවේගයක්. ඒ පුණ්‍යවන්ත බලවේගය තුල හරිවැරදි දකින්න යන්න එපා. ඔබ හිතන්න ඕනේ මේ මව, මේ දිවමන් බුදුන්ට හා සලකනවා ලෙස ඔබ මේ මවට සලකන්න ඕනේ. එසේ නොමැති වුණාම ඔබගේ හිත කඩා වැටෙනවා. හાર્ට් ඔපරේෂන් නැති වෙනවා. නිතරම පපුව අස්සේ චේන් එකක් දාගෙන දුකින් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. සල්ලි හරි හම්බ කරලා සැපසේ ඉන්න කාලවල වලදී ඔබ අසනීප වෙලා. මේ සියලු නොහික්මුණු ක්‍රියාකාරකම් වලට කර්මය විසින් ඔබට දෙන දඩුවම තමයි පපුව පෙනහැල්ල ආශ්‍රිතව රෝග වලට ඔබ ගොදුරු කරනවා. ඒ තුල බරපතල ශල්‍ය කර්මයන් වලට ඔබ වාචනය වෙනවා. ඒ වේදනාව, පීඩාව බලන්න කෙසේද කියලා. ඊට වැඩිය පීඩාවක් නෙමේද වෘශ්චික ලග්න හිමියනි, ඔබගේ මව මාස 9ක් 10ක් ඔබව ගර්භාෂය ඇතුළත තියාගෙන කිලෝ 2-3ක් උස්සගෙන මාස 9ක් 10ක් ඉන්නවා කියන එක ලේසි පහසු කාර්යයක්ද? ඔබට පුළුවන් මේ අත් දෙකෙන් කිලෝ 2ක් අරගෙන එක දිගට මාස 9ක් 10ක් හිටින්න බැහැනේ වෘශ්චික ලග්න හිමියනි. එහෙනම් ඔබගේ මව මේ කිලෝ 2-3ක් බැරති දරුවාව ඔබව ආදරෙන් රැකගෙන කන බොන දේ පවා පරිස්සමින් බඩට පහරක්වත් වදින්න දෙන්නේ නැතුව මගේ පුතාට දුවට කරදරයක් වෙයි. එවැනි සැලකිල්ලක් දක්වපු ඔබ මවට සැලකන්නේ කොහොමද? තීරුම් ගන්න වෘශ්චික ලග්න හිමියනි. වෘශ්චික ලග්න හිමියෝ තමයි වැඩියෙන්ම පෙර ආත්ම භාවයන් වලදී මවට බොහෝ කරදර කරපු අකුසල් රැගෙන එන්නේ. ගෙදර තියෙන ඉඩකඩම් දීපල හොරෙන් අරගෙන විකුණලා ඒ සල්ලි වලින් තමා සැප පහසුව ලබන්නේ. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනි, හිතලා බලන්න මොහොතක් ඔබගේ හදවත තුල මෙවැනි ගති පැවතුම් තියෙනවද කියලා. තියෙනවා නම් අද මතහරින්න. ඔබ මේ ගති පැවතුම් නැවත නැවත අරගෙන ගියොත් ඔබට සංසාරයේ ජීවිතේ මේ ඉපදීමෙන් ගොඩ එන්න බෑ. ඉපදීම කොච්චර දුකක්ද කරදරයක්ද කියන එක ඔබට පෙනෙනවා මේ ජීවිතයේ ගෙවද්දී අපිට ඇති වෙන සිදුවීම් වලින්. අනේ ඉපදින්න එපා කියලා අපි හිතුව පමණට ඒක එහෙම නවතින්නේ නැහැ. ඒකට වෙනම ක්‍රමයක් තියෙන බව
සොයාගත්තේ කවුද? බුදුරජාන් වහන්සේමයි. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ දේ තමයි ඔබට 2022 විස්තර කියද්දි මම කියලා දුන්නේ. ඒ නිසා ඔබ හිතන්න ඕනේ මමත් කවුදාරි තාත්තා කෙනෙක් වෙනවා. මමත් කවුදාරි අම්මා කෙනෙක් වෙනවා. එවිට මගේ දරුවන් අතින් මෙවැනිම පීඩාවක් මම විඳින්න කැමතිද නැද්ද කියන එක. මන්ද බුදු දහම තුල කියනවා ඔබ කරන හොඳ හෝ නරක ඔබ වෙත ආපසු එනවා. ඔබ තව කෙනෙකුට පහරක් දුන්නොත් ඒ පහර 500 වතාවක් ආත්මවල ඔබට එනවා කියලා පෙන්නනවා. මවට දුන්නොත් ඒක අනන්තයි. ඒ දුක යන්නේම අපායට. ඒ අපායට යන්න මේ ආත්මෙන් නැති වෙන්නම ඉන්න ඕනේ නැහැ. මේ ආත්ම තුලදම ඔබ ඒ දුක විඳින්න පටන් ගන්නවා. ඔබට මේ පපුව පෙනහැල්ල රෝගවලට ගොදුරු කිරීමට පෙර කර්මයේ විසින් ඔබව හරි අම්බ කළ ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ඔබ ඉපදුණු රට ප්‍රදේශය තුල ඇති කරගත්ත කීර්තිය ගෞරවය ප්‍රසිද්ධිය සියල්ල නැති කරනවා. ඔබ බොහෝ දුකට වේදනාවට පත් කරනවා. ඒ නිසා ඇතිවන වාවාගත නොහැකි ඒ දරුණු පීඩාව වේදනාව නිසාම ඔබ පපුව පෙනහැල්ල ආශ්‍රිත රෝගවලට ගොදුරු වී ශල්‍ය කර්මයන් වලට භාජනය වෙන්න සිදු වෙනවා. හැබැයි වෘශ්චික ලග්න හිමියනි ඔබට මේ කර්ම විශ්ින් දෙන වේදනාකාරී අභියෝගයේ ජය ගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මම මේ කියන්න යන්නේ. ඒකනේ පෙර ඍෂිවරු මේ ලෝකෙට බිහි වුණු සියලු මිනිස්යෝ වර්ග 12කට බෙදලා මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන කියලා පෙළ ගැස්ුවේ. එහෙමනම් වෘශ්චික ලග්නෙමියනේ මේ කර්මයට ඔබට අභියෝග කරන්න පුළුවන්. ඒ අභියෝග කරන්න ඔබ මෙසේ පෙළ ගැසෙන්න ඕනේ. ඔබ පළමුවෙන්ම අවංක කෙනෙක් විය යුතුයි. ඔබ යම්කිසි වැඩ කටයුත්තක් කරද්දී මට මෙන්ම ඒ වැඩ කටයුත්තෙන් අනිත් අයටද යහපතක් වේවා කියලා කරන වැඩ කටයුත්ත කිරීම තමයි අවංක වීම කියන්නේ. ඔබ පරාර්ථකාමී විය යුතුයි. මම වගේම අනිත් අය ඉන්නවා කියලා හිතේ තියාගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබ ඔබට අලාභයක් කරගන්නෙත් නැහැ අනිත් අයට අලාභයක් කරගන්නෙත් නැහැ. ඔබ පුරුෂ වීරියෙන් යුතු වැඩ කටයුතු කළ යුතුයි. පුරුෂ වීර කියන්නේ අවංකව ආත්මාර්ථකාමීව පටන් ගත්ත වැඩේ ප්‍රතිඵලය අතරිනකන් අතහරින්නේ නැහැ. ඒත් එක්කම ඔබ තම මවට දිවි හිමියෙන් දිවමන් බුදුන්ට මෙන් සලකන්න ඕනේ. එසේ සලකන්න ඔබ ආස කරන්න ඕනේ. ඔබ ප්‍රිය කරන්න ඕනේ. අන් අය සතු සම්පත් ගෙවල් දොරවල් යාන වාහන බලෙන් පැහැරගන්නෙක් වෙන්න එපා. ඔවුන්ව එසේ රවටා තමාට අයිති කර ගැනීමෙන් ඔබ වළකින්න ඕනේ. එහෙම ඔබ කරපු ගමම්ම ඒ අයගේ පපු කැනැත්ත හෝස් දාලා යනවා. ඒ දාලා යන දේවල් ඔබව ජීවිතයේ අවසන් වෙන්න පොර අලු දෝවිලි කරලා දානවා. නිතරම මුදිතාව වඩන්න ඕනේ. මුදිතාව කියන්නේ මම වගේ අනිත් අය සතුටින් ඉන්න ඕනේ. මගේ ගෙදර ඉස්සරහා අසල්වැසියා කාර් එකක් ගත්තොත් මම හිතන්න ඕනේ කොහොමද? වෘශ්චික ලග්න හිමිනේ ඔබ හිතන්න ඕනේ කොහොමද? අනේ යාට තවත් වැඩියෙන් වාහන ගන්න ලැබේවා. ඒ සැප පහසුකම් ලැබේවා කියලා තව තවත් ඔබගේ සිතින් මුදිතාව වඩන්න ඕනේ. ඒ කියන්නේ අනුන්ගේ දියුණුවේදී ඔබට සතුටු විය හැකි නම් අන්න ඒක තමයි ඔබ තුල පවතින මුදිතාව. හිත තුල තම ගෙදර තුල ඔබට දකින්න ලැබෙන ඇති වෙන්න යන තරහා වෛරය නැති කර ගැනීමට මෛත්‍රීය භාවනාව අනිවාර්යයෙන්ම වැඩි යුතුයි. මේ මෛත්‍රීය භාවනාව තමයි බුදුරජාන් වහන්සේ වදාළේ අපිට ඇතිවන තරහා දෙවේශය ක්‍රෝධය වෛරය තරහව අමනාපය ඊර්ෂ්‍යාව නැති කරගන්න තියෙන එකම දේ. මේ දෙවේශය නිසා තමයි ලෙඩ වෙන්නේ. රාගය මොහේ දෙවේශය නිසානේ අපි මේ ලෝකේ ඇලෙමින් යන්නේ.
රාගය, මෝහය, ද්වේෂය නිසානේ අප අසනීප වෙන්නේ, ජරාවටපත් වෙන්නේ. ඒ නිසා ඔබ මෛත්‍රී භාවනාව වැඩි යුතුයි. මෛත්‍රී භාවනාව වඩද්දී ඔබ එක දිගටම මාස 60ක් කරගෙන ගියොත් මං අත්දැකීමෙන් දන්නවා. මං ඒ වගේ ගොඩාක් අයට මාර්ගය පෙන්නලා මෛත්‍රිය, වෛරය, ක්‍රෝධය, තරහව සදහටම නැති කරලා තියෙනවා. හැබැයි ඔබ ඒක ප්‍රගුණ කරන අය බවට පත් වෙන්න ඕනේ. මං නැවතත් ඔබට කියන්නම් ඒ කරන විදිය. මොකද ඔබට මේ තරම් අකුසල එන්න පුළුවන් තරම් අකුසල මේ විශ්වය තුල තියෙනවා. ඒ බුදුරජාන් වහන්සේ කියනවානේ ඔබ ඉපදුණු වාර ගණන ගත්තොත් මේ මහමුදේ තියෙන වැලියට පවා ගණන් කරලා ඉවර කරන්න බැරි තරමට ඔබ ඉපදිලා තියෙනවා. එහෙනම් කොච්චර අකුසල් තොගයක් ඔබ ඇද්ද වෘශ්චික ලග්නෙ හිමියනි. ඒ නිසා මෛත්‍රී භාවනාව මෙසේ ප්‍රගුණ කරන්න. විශේෂයෙන් තම නිවස තුල මම රාගය නැතෙක් වෙත්වා, මම මෝහය නැතෙක් වෙත්වා, මම ද්වේෂය නැතෙක් වෙත්වා, මම ක්‍රෝධය නැතෙක් වෙත්වා, මම වෛරය නැතෙක් වෙත්වා, මම තරහව නැතෙක් වෙත්වා, මම අමනාප නැතෙක් වෙත්වා, මම ඊර්ෂ්‍යාව නැතෙක් වෙත්වා, මම ලෙඩ රෝග දුක් පීඩා නැතෙක් වෙත්වා, මගේ වචනය සුචරිත වෙත්වා, මගේ කය සුචරිත වෙත්වා, මගේ මනස අරමුණු සිතුවිලි සුචරිත වෙත්වා, මගේ මානසික පීඩා දුරු වෙත්වා, මම හොඳ මානසික සුවයෙන් වෙසෙත්වා, මගේ ශාරීරික පීඩා දුරු වෙත්වා, මම හොඳ ශාරීරික සුවයෙන් වෙසෙත්වා, මට සැනසෙල්ලම උදා වේවා, සියලු කාම ඡන්ද කෙලේශයන් මා කෙරෙන් බැහැර වෙත්වා, මගේ සිත සමාධි වේවා, සිහිය නුවණ දියුණු තියුණු වේවා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා, නිවන් දකිත්වා. වෘශ්චික ලග්න හිමියනි, මේ පපුව පෙනහැල්ල ආශ්‍රිතව රෝග තත්ත්වයට ඔබ ගොදුරු වෙන්නේ ඔබ පෙර ආත්මවල මවට කරපු අරියාදුකම් නිසා, අවහිරකම් නිසා, පීඩාවන් නිසා. ඒ නිසාම ඔබ මවටත් මෙසේ මෛත්‍රිය කරන්න. මාමෙන් මගේ අම්මද රාගය නැතියක් වෙත්වා, මෝහය නැතියක් වෙත්වා, ද්වේෂය නැතියක් වෙත්වා, ක්‍රෝධය නැතියක් වෙත්වා, වෛරය නැතියක් වෙත්වා, තරහව නැතියක් වෙත්වා, ඊර්ෂ්‍යාව නැතියක් වෙත්වා, අමනාප නැතියක් වෙත්වා, ලෙඩ රෝග දුක් පීඩා නැතියක් වෙත්වා. මාගේ මෙන්ම මගේ මවගේද වචනය සුචරිත වෙත්වා, කය සුචරිත වෙත්වා, මනස අරමුණු සිතුවිලි සුචරිත වෙත්වා, මා මෙන්ම මගේ මවගේ මානසික පීඩා දුරු වෙත්වා, මගේ මව හොඳ මානසික සුවයෙන් වෙසෙත්වා, මා මෙන්ම මාගේ මවගේ ශාරීරික පීඩා දුරු වෙත්වා, මගේ මව හොඳ ශාරීරික සුවයෙන් වෙසෙත්වා, මගේ මවට සැනසෙල්ලම උදා වේවා, මගේ මවගේ කාම ඡන්ද කෙලෙසයන් මව කෙරෙන් බැහැර වෙත්වා, මගේ මවගේ සිත් සමාධි වේවා, සිහිය නුවණ දියුණු තියුණු වේවා,
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා මගේ අම්මා මා මෙන්ම නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා. ඔබ මෙසේ මේ අම්මට මෛත්‍රිය කරන්න පටන් ගත්තොත් ඔබ පෙර ආත්මවල අකුසල් කරලා තියෙන්න පුළුවන්. මවට බයින්න, මවත් එක්ක තරහ වෙන්න, මවට අරියාදු කරන්න. හැබැයි ඔබ නුවණින් යුතුව මේ මෛත්‍රීය භාවනාව ඔබට, ඔබගේ මවට ඔබ මෛත්‍රිය කරන්න පටන් ගත්තොත් සහතිකව මං කියනවා මාස 4-5ක් යද්දී ඔබ අම්මට මෛත්‍රිය කරන පුතෙක් බවට, දුවෙක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. අම්මද පෙරලා ඔබට මෛත්‍රිය කරන අම්මා කෙනෙක් බවට පත් වෙනවා. අම්මගේ ආශිර්වාදය බුදුන්ගේ ආශිර්වාදයට හා සමානයි කියලා වදාලා තියෙන්නේ මම නෙවෙයි, ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනි, බුදුන් කියපු දෙයක්, වදාළ දෙයක් කවදාවත් වරදින්නේ නැහැ. ඒක තමයි විශ්ව ශක්තියේ රීතිය, නීතිය. එලෙසම ගෙදර ඉන්න සැමට මෙසේ මෛත්‍රිය කරන්න. ඔබගේ ගමේ මිනිසුන්ට මේ වගේ මෛත්‍රිය කරන්න. රටේ මිනිසුන්ට මෛත්‍රිය කරන්න. ලෝකයේ මිනිසුන්ට මෛත්‍රිය කරන්න. ඒත් එක්කම උතුරු දිසාව, උතුරු අනු දිසාව, නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර දිසාව, බටහිර අනු දිසාව, උඩ දිසාව, යට දිසාවද ඒ සියලු ලෝක සත්‍යයන්ට මෛත්‍රිය කරන්න. දස දහසක් වල සක්වල සත්‍යයන්ට මෛත්‍රිය කරන්න. කෝටියක් ලක්ෂ සක්වල සත්වයන්ට මෛත්‍රිය කරන්න. එහෙම මෛත්‍රිය කරන්න කියලා කියන්නේ හදිසියේ ඔබගේ යම්කිසි අකුසලයක් විශ්ව ශක්තිය තුළ රැඳී තියෙනවා නම් ඔබ වෙතට ඒක ඒම වළක්ව ගන්නයි. මෛත්‍රිය තුළ කිසිම යක්ෂ ප්‍රේත බලවේගයකට ඔබ වෙතට අකුසල් ගේන්න බෑ. මොකද මෛත්‍රිය තමයි යක්ෂ ප්‍රේත භූත සියලුම බලවේග මර්ධනය කරන්න පුළුවන් එකම අවිය කියලා අපිට වදාලා තියෙන්නේ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ වෘශ්චික ලග්න හිමියනි. මේවට වෙන ක්‍රම හොයන්න එපා. හරි සරල ක්‍රමයක් තියෙනවා. වේදන් කරන්න ඕනේ නෑ. මේ මෛත්‍රිය ගුණය කඩෙන් ගන්න බෑ. ඔබ විසින් ප්‍රගුණ කරන්න ඕනේ. ඔබ විසින් ප්‍රගුණ කරන්න ඕන. ඒ ප්‍රගුණ කරපුවාම මාස 7-8ක් යද්දී ඔබට දැනෙන සන්තෝෂය වචන වලින් නිම කරන්න බෑ. ඒ සන්තෝෂයේ ප්‍රීතිය ඔබට කඩෙන් මිලදී ගන්න බෑ වෘශ්චික ලග්න හිමියනි. ඒ ප්‍රීතිය සන්තෝෂය ඔබ ගෙනියන්නේ මේ ආත්මෙද නිරෝගී දීර්ඝායුෂ බව දීලා ඊළඟ ආත්මේ එක්ක දිව්‍ය සැප සම්පත් ලබන්න. ඒකම වෘශ්චික ලග්න හිමියනෝ ශනික තීන්දුව වලට එළඹීමෙන් වළකින්න ඕන. වෘශ්චික ලග්න හිමියෝ තමාගේ ජීවිතය පිළිබඳ තීරණ ගත්තේ කාලයට ඉඩ දෙමින්. ඒ හොතන තමා විසින් විග්‍රහ කරගනිමින්. අනිත් අයගෙන් උපදෙස් ගන්න කියන කතාව නෙමෙයි මම මේ කියන්නේ. මොකද වෘශ්චික ලග්න හිමියන්ට ගොඩක් වෙලාවට අනිත් අයගෙන් උපදෙස් ගත්තේ වැරදි උපදෙස් තමයි එන්නේ. ඒක නේද මිත්‍යා දෘෂ්ටියට අහු වෙනවා කියලා කිව්වේ. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනි ඔබ දන්න දැනුම තුළ ඒ දැනුම ඔබ මෝහත් කරගන්න ඕනේ ධර්මයේ තුළ. ඔබ බෞද්ධයෙක් නම් බණ හොඳට අහන්න ඕන. සාරිපුත්ත මහ මොග්ගලණ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවතෙන ආර්ය ශ්‍රාවකෝ ශ්‍රී සංඝ රත්නය ගැන දැඩි විශ්වාසයකින් නොසලින සිතකින් ඔවුන් අනුගමනය කරන්න ඕනේ. බණ පොත් කියවන්න ඕනේ. ඒ තුළ ඔබ විසින්ම මේ ධර්මය ඔබට සාක්ෂාත් කරගන්න ඕන. නිර්වාණය සතුට කිසි කෙනෙකුට දෙන්න බෑ. සතුට කියන එක අනිත්‍යයි. මේ ලැබෙන සතුට මේ මොහොතේදී නැති වෙනවා. හැබැයි නිර්වාණය කියන දේ සත්‍යයි. ඒක නිට්ටයයි. එතන සැපතක්ම තියෙන්නේ. එතන වේදනාවක් නැහැ. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනි ශනික තීන්දුව වලට කවදාවත් ඔබගේ ජීවිතය තුළ බහින්න එපා. කාලයට ඉඩ දෙමින් කොටස වෙන් කරගෙන විග්‍රහ කරමින් ඒ පිළිබඳ තීරණයකට එන්න. අන් අය බය ගන්නවා. උන්ට අලාභ කර ධනය උපේන ගති පැවතුම් ඔබ ළඟ තියෙනවා නම් වහම ඒවා ඉවත් කරගන්න. ඒක දක්ෂකම කියලා ඔබ හිතන්න එපා. ඒක අර අකුරු තුනේ කෙනා ඔබ වෙතට ගෙනත් දෙනවා ඔබ දක්ෂයෙක් මේ වගේ දේවල් කරන්න කියලා. අහු වෙන්න එපා අකුරු තුනේ කෙනාට. අන්සතු දෙයක් ඔබ ඔහුගේ හෝ ඇයගේ අවසරේ නැතුව භාවිතයට ගන්නත් එපා.
ගෙදර අයගේ අදහස් මතවලට ඔබ ගරු කරන්න ඕනේ. එතන හරි වැරදි දෙකම තියෙන්න පුළුවන්. වැරදුනත් ගරු කරනවා. පස්සේ සාමකාමී පරිසරය තුළ ආදරයෙන් ලෙන්ගතුකමින් ඒක පැහැදිලි කරලා දෙන්න. අනිත් අය පිළිගනීමේ වෘශ්චික ලග්නෙහිමියනි. නිතරම ත්‍යාගවන්ත වෙන්න ඕන. ගෙදරට එන කිසි කෙනෙකුට මොකුත් නොදී ඔබ හිස් අතින් යවන්න එපා. ඒකයි ත්‍යාගවන්ත භාවය කියලා කියන්නේ. ත්‍යාගවන්ත භාවය වෙන්න ඔබට ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා. හිතින් කයින් නිර්භීතව ඉදිරියට යන්න වෙන්න ඕනේ. ත්‍යාගවන්ත භාවය ගැන කියද්දී ඔබ නිවසකට යද්දී 37න් යන්න එපා. ඒ නිවසට අවශ්‍ය කුමන දෙයක්කෝ එක්කෝ සීනි කිලෝ එකක්, ඒතර හාල් ටිකක් මොකක් හරි දෙයක් අරගෙන යන්න. ඒක තමයි ත්‍යාගවන්ත භාවය කියන්නේ. ඒ වගේම ගෙදරට ඇවිල්ලා කිසි කෙනෙක් මොන හරි අගිකම් වලට මොන හරි දෙයක් කිල්ලුවොත් ඔබ ළඟ තියෙන දෙයින් සුළුවට හෝ ඔබට තියාගෙන දෙන්න. ඒ මොකද ඔබ සතු වටිනාකම් ඔබ නැති කරගන්න ඕනේ ඔබ සසර දුකෙන් මිදෙන්න වෘශ්චික ලග්නෙහිමියනි. ඒත් එක්කම හිතින් කයින් නිර්භීතව ඉදිරියට යන්නෙක් වෙන්න ඕන. බියසුළු වෙන්න එපා. ධර්මයේ තුල ඔබ ඉන්න කෙනා අනිවාර්යයෙන් ධර්මයේ තුලින්ම නිර්භීත කරනවා. හිතට එන්නේ සංවරශීලී සිතුවිලි. කය සංවර කරනවා. ඉදිරියට ගියාම ඔබට කිසිම හානියක් වෙන්නේ නැහැ. නිතරම ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ශරීරයේ ශක්තිමත් බව ඔබ පවත්වාගෙන යන්න ඕනේ. ශරීරයෙන් දුර්වල වෙන්න පාපයට බර වෙන ගතිය වෘශ්චික ලග්නෙහිමියා ගාව උපත තුලම පවතිනවා. හොඳ ව්‍යායාම වල යෙදෙන්න ඕන. යෝගා ආසන කරන්න ඕනේ. ඒ ව්‍යායාම තුලින් තමයි ඔබගේ අප්‍රාණික වෙන්නේ නැ කෝටියට වෛරයට භාජන වෙන්නේ නැ බ්ලඩ් සර්කියුලේෂන් එක ලේවල ගමන් කිරීම වේගවත් වන ගතිය ඔබට පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. මධ්‍යස්ථ කරගන්න පුළුවන් වෙන්නේ. වෘශ්චික ලග්නෙහිමියනි ඔබගේ මානසික ආතතින් හිසේ දරුණු කැක්කුම් ඔබට ඇති කරන්න පුළුවන් කියලා කර්මය පෙන්වා දෙනවා. චිත්ත විකල රෝගවලට හරි ලේසියෙන් වෘශ්චික ලග්නෙහිමියන් ඇති වෙනවා. ඒකට නිවැරදි තීරණ ගන්න බැරි. නිවැරදි තීන්දුව ගන්න බැරි වෘශ්චික ලග්නෙහිමියන්ට වෘශ්චික ලග්නයට තද වෙන ගතියක් තියෙනවා. ඉක්මනින්ම කේන්ති යනවා. ඒ කියන්නේ මානසික ස්ථිතිවල හරි ඉක්මනින් අපරිසුදු වෙනවා. ඒ නිසාම මානසික රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්. මේ මානසික රෝගවලින් මිදෙන්න ඔබ මේ ලෝකයේ තුල පිදිය යුත්තන් පුදන්න ඕන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ගරු කළ යුතු අයට ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. බය වෛරය ඇති කරන මානසික සිතුවිලි අතහරින්න ඕන. ඒ ධර්මීය තුලින් පාපතර දුෂ්ට ක්‍රියාවලට පොළඹවන ඔබේ මානසික සිතුවිලි ඉපදෙන්න පෙරම ඔබ නැති කළ යුතුයි. අන්න ඒකට තමයි මම කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව නිතරම බුදුගුණ අර්ථයත් එක්ක සිහි කරන්න කියලා. ඒ බුදුගුණ අර්ථයත් එක්ක සිහි කරද්දී ලෝකෙට බිහි වුණු ශ්‍රේෂ්ඨම පුද්ගලයා ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරද්දී ඔබත් ඒ ගුණ අනුගමනය කරන්න බවට පත් වෙනවා. ඔබ ළඟට පාපතර දුෂ්ට ක්‍රියාවලට එන්න බැරි වෙනවා. කඩොල්ලක් ඇති වෙනවා. ඒ පාපද දුෂ්ට ක්‍රියාව ඔබගේ මනසින් ඉවත් වෙලා යනවා. ඒ වගේම තමයි ඔබගේ කය පාපයට බර කරද්දී ඔබ සද්ධර්ම ගුණ සිහි කරපුවා මොකද වෙන්නේ? ඒ පාපතර දුෂ්ටතර ක්‍රියාවන්ට ඔබ ගොදුරු වෙන්නේ නැහැ. ඒ පාපතර දුෂ්ට ක්‍රියාවලින් ඔබව අතහැරලා අයින් වෙනවා ඔබ තුලින්. ඒත් එක්කම මුත්‍රාසය කොන්ද යටිබඩ ආශ්‍රිත රෝගවලටද ඔබ ගොදුරු වෙනවා. මම මෙහෙම කියන්නම්කෝ. සාමාන්‍යයෙන් මේ වෘශ්චික ලග්නෙහිමියන්ට තියෙනවා කෙනෙක්ගෙන් පරිගන්න ගියොත් ලේ දකින්නකම් පරිගන්න ඕනේ. ඇද වැටෙනකම්ම ගහන්න ඕනේ. තමා ගහන්න නැත්නම් වෙන අයව දාලා හරි ගස්සවනවා. හොඳට බලන්න වෘශ්චික ලග්නෙහිමියනේ. ලක්ෂේන්නගේ කියනවට හිතන්න එපා මේක. ඔබ ළඟ එවැනි චිත්ත ක්‍රියාවලින් මනසේ තේ සිතුවිලි නවත නැද්ද කියලා කල්පනා කරන්න. එතකොට මොකද වෙන්නේ? ඔබට එසේම ඒ දේවල් සිද්ධ වෙනවා.
ඔබට සිද්ධ වෙන්නේ මොනවාද? ඔබගේ කොන්ද ආශ්‍රිතව අසනීප ඇතිවෙනවා, ශල්‍ය කර්ම ඇති වෙන්න පුළුවන්. ජීවිතය අවසාන කාලයේ කෙලින් ඇවිදින්න බැරි වෙන්න පුළුවන්. එතකොට මේ රෝග තත්ත්ව වලින් මිදෙන්න නම් ඔබ පෙර ආත්මවල මෙවැනි පාප කර්ම නොකර තියෙන්න ඕනේ. මේ ආත්මයේදී ඒ පාප කර්ම වලින් වළකින්න ඕනේ. එකක් අන් අයට තමා පහර දීම හෝ අන් අය ලවා හෝ පහර දීමෙන් වළකින්න ඕනේ. මොකද ඒක සතුටක් විදිහට ඔබ ගන්නෙ. ඔබ වැරදි කාම සේවනයෙන් වළකින්න ඕනේ. අනුන්ගේ කාන්තාවන් ඔබේ කරගන්න එපා. අනුන්ගේ පුරුෂයන් ඔබේ කරගන්න එපා. රහසේ අන් අයට හතුරුකම් නොකළ යුතුයි, ගුරුකම් මන්තර නොකළ යුතුයි. මිත්‍යා ඇදහිලි වලින් වළකින්න ඕන. මේ වෘශ්චික ලග්නීමියන්ව නිතරම මිත්‍යා ඇදහිලි වලට ඉබේටම ගොදුරු වෙනවා. ඒ ගොදුරු වෙන්නේ ආස කරනවා. අර ශනික ප්‍රතිඵල ගන්න කැමතියිනේ. කරදරයක් වෙද්දී තුත්තිරි ගහෙත් එල්ලිලා ගොඩ එන්න පුළුවන් නම් තුත්තිරි ගහෙත් වෘශ්චික ලග්නීමියා එල්ලෙනවා. එහෙම ඉක්මනින් ගොඩ එන ක්‍රමයක් මේ ලෝකෙ තුල නැහැ. ඒක මම කිව්වේ කාලයත් එක්ක ඔබ ප්‍රශ්න විසඳ ගන්න සමත් වෙන්න ඕනේ. ඒ නිසා ඔබ විශේෂයෙන් වෘශ්චික ලග්නීමියන්ට පෙර කර්මය තුල තමාගේ තියෙන වත්තෙන් අනිත් අයට වතුර දීලා නැති අය, ජලය ගන්න බාධා පවුණු අය, අනිත් අයට වැඩිපුර මත්පැන් පෝපු අය ඔබගේ වැඩ කටයුතු ලේසියෙන් කරගන්න. ඒ නිසා ඔබගේ ශාරීරිය වියලනවා, උෂ්ණ රෝග අධික වෙනවා. ඒ නිසා හොඳට ජලය පානය කරන අයෙක් බවට පත් වෙන්න ඕන. අන් අයගේ පාරම්පරික උරුම හිමිකම් පැහැර නොගන්නෙක් විය යුතුයි. අන් අය අවුල් නොකරන තැනැත්තෙක් විය යුතුයි. වෘශ්චික ලග්න හිමියනි, මවට මේ වගේ බොහෝ දුක් කරදර දීලා මේ ලෝකයේ තුල ඒවට වඳ විදපු හැටි, වේදනාව විදපු හැටි, පීඩාවට පත් වුණු හැටි, ඒ තුල මරණයට පත් වුණු පූර්වාදර්ශ බෞද්ධ ඉතිහාසය තුල ඕනතරම් තියෙනවා. උත්තර ස්වාමින් වහන්සේ කොහොඹ උලක් මත කකුල් දෙකේ ඉඳන් කොහොඹ උල මත තියලා පපුව පසාරු කරගෙන ඔළුවෙන් එළියට යන්න පුළුවන් විදියට කොහොඹ උලක් උඩ තියලා තමයි මරණයට පත් උනේ. හැබැයි උත්තර ස්වාමීන් වහන්සේ පෙර කරපු කුසලයේ පින මුල් කොටගෙන එතෙන්ට ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩම කරලා පිරිනිවන් පෑමට අවශ්‍ය ඒ පින මතු කරලා දුන්නා පිරිනිවන් පාන්න. හැබැයි අප ගෞතම බුදුරජාණන් වහන්සේටත් එවැනි දරුණු ඉරිණමක් වූ කොහොඹ උලක් මත මරණයට පත්වීම නවත්තන්න බැරුව ගියා. කර්මය අප බුදුරජාණන් වහන්සේටත් වළක්වන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ පින තියන අය හොය උදව් කළේ. ඔවුන් හමු වෙන්න මග කතර ගෙවාගෙන ගිහිලා හමු වෙලා ඔවුන් ඒ පින මතු කරලා දීලා මාර්ගඵලලාභින් කරලා නිර්වාණය අවබෝධ කරගන්න ඉඩකඩ සැලැස්සුවේ. ඒ වගේම උත්තර ස්වාමින් වහන්සේට පිරිනිවන් පාන්න අවශ්‍ය කරන ඒ පින මතක් කරලා දුන්නා. ඔබ දන්නවද උත්තර ස්වාමින් වහන්සේට කොහොඹ උලක් මත මැරෙන්න සිද්ධ වුණේ කොහොමද කියලා? එක ආත්මයකදී තම අම්මා සමග මේ උත්තර ස්වාමින් වහන්සේ පෙර ආත්මකදී තරහ වෙලා අම්මට මෙහෙම බනිනවා. මට අවස්ථාවක් ලැබුණොත් තීව මම කොහොඹ උලක් මත තියලා මරනවා කියලා. ඒ අකුසලය නිසාම මේ ආත්ම විතරක් නෙමෙයි මීට පෙර ආත්ම 500කම මේ වගේම කොහොඹ උලක් තුල මැරිලා තියෙනවා. මේ අවසාන 500 වෙනි වතාව පෙර කුසලයේ මුල් කොටගෙන පිරිනිවන් පාන්න පුළුවන් වුණා. ඒත් එක්කම ඔබ අහලා තියෙනවා බෞද්ධයෙක් විදිහට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කල්ප ලක්ෂ 2ක් පෙරුම් පෙරුවා අග්‍ර ශ්‍රාවකෙක් වෙන්න. ලේසි පහසුද? ඒ කල්ප 2ක්
පෙරුම් පිරුවත් තම මවට කරපු ආනන්තරීය පාප කර්මයක් ශේෂයන් අවසාන මොහොතේ ඉතුරු වුණා. හොරුන්ගෙන් ගුටි කාලා ඇටකඩු බිඳගෙන තමයි පිරිනිවන් පාන්න සිද්ධ වුණේ මහමොග්ගලණ මහරහතන් වහන්සේට. මහමොග්ගලණ රහතන් වහන්සේ කියන්නේ දෙවෙනි අග්‍ර ශ්‍රාවකයා. ඉරිදි බලයෙන් ප්‍රථමයා. එහෙනම් කර්මය වළක්වන්න බැරුව ගියා මහමොග්ගලණ මහරහතන් වහන්සේටවත් ඒ ගුටි පූජාව කන්නම සිද්ධ වුණා. ඇටකටු බිඳෙන්නම හොරු තැළුවා. ඒ කුමක් නිසාද? පෙර ආත්ම භවයක තමාගේ බිරිඳගේ බොරු චාටුබස් අසලා තමාගේ මව පියා අන්ධ කරලා කැලේ අතරමං කරලා ගුටි බැට දීමේ කර්ම විපාකයකට ඔබ වෘශ්චික ලග්න හිමියනි මෙහෙම හිතන්න. වරද්දා ගැනීමේ හේතු ඵලයම දුක වේදනාව. ඔබ ඒක හොඳින් විඳිනවා. ඒ නිසා වරද්ද ගන්න එපා. අංගුලිමාල මහරහතන් වහන්සේටත් 999 දෙනෙක් මරලා බුදුන් වදාළ ධර්මයේ තුල නිවැරදි මාර්ගය හොයාගෙන රහත් භාවයට පත් වෙන්න පුළුවන් නම් ඇයි ඔබට බැරි? ඔබට මේ කියන ගති ලක්ෂණ තියෙනවා අදින්දන් එක නවතා තවන්න. අදින් පස්සේ ඔබ එතකොට මේ පව අකුසලයේ කරන්නේ නැහැ. ඒ නිසාම ඔබ කරන කුසල් තුළ ඒ පෙර කරපු පෙර ආත්මවල කුසල් අකුසල් පව් ඔබට යටපත් කරගන්න පුළුවන්. එහෙම තමයි මිනිසයා මාර්ග ප්‍රතිඵල ලබන්නේ නිවන් මාර්ගයට පත් වෙන්නේ. අද ඉඳන් ඔබ හිතුවොත් මම මේ පාපේ කරන්නේ නැහැ කියලා ඔබ නිවැරදි පුද්ගලයෙක්. කවුද මේ වදාරන්නේ? ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු පුත්‍රයන් වහන්සේ. ලෝක විදූ බුදුගුණින් යුත් ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු පුත්‍රයන් වහන්සේ. කර්මයට අභියෝග කරන්න පුළුවන් වෘශ්චික ලග්න හිමිනි ධර්මයට පමණයි. ධර්මය ඔබ හොඳින් ධර්මයට අනුගත වෙන්න. ධර්මයේ තුල නුවණ උපද්දවා ගන්න. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සීක බලධර්ම ගුණ වඩන්න කියලා. මහානාම ශ්‍රාවකයට මහානාම ශ්‍රාවකයා ඇවිල්ලා අහනවා අපි බොහොම කාර්ය බහුලයි. පාරේ යද්දී අපි වාහන වලට යට වෙන්න පුළුවන්. මේ අස්සේ අපිට පිනක් කරගන්න බෑ. සමාධිය ඇති කරගන්න බෑ. ඒතර බුදුරජාණන් වහන්සේ දෙනවා. එහෙනම් මහානාම මේ විදියට කරන්න. බුදු ගුණ නිතර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය දිවි හිමියෙන් රකින්න කෙනෙක් බවට පත් වෙන්න. පින්පව් විශ්වාස කරන්න. ඕපාතික උපත් විශ්වාස කරන්න. සම්මා සම්බුදුරුන් විශ්වාස කරන්න. පසේ බුදුරුන් විශ්වාස කරන මහරහතන් වහන්සේලා විශ්වාස කරන්න. සෝතාපට්ට ඵලයේ විශ්වාස කරන්න. සකදාගාමී ඵලයේ විශ්වාස කරන්න. අනාගත ඵලයේ විශ්වාස කරන්න. මහරහත් ඵලයේ විශ්වාස කරන්න. අම්මට තාත්තට සැලකීම බුදුන්ට හා සලකනවා මෙන් පිනක් කියලා විශ්වාස කරන්න. සතර අපායවල තියෙනවා කියලා විශ්වාස කරන්න. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, දසසහස සක්වලයන්, බුද්ධ ආඥාව පෙතරියන අවිචී සිට භවග්ද දක්වා කෝටි ලක්ෂ සක්වලයන් තියෙන බව විශ්වාස කරන්න කිව්වා. ඒ නොසලෙන විශ්වාසය තමයි ඔබේ සද්ධාව බුදුරජාන් වහන්සේ කෙරෙහි තියෙනවා. ඊළඟට පංචශීලයෙන් ආරක්ෂා වෙන්න කිව්වා. ප්‍රාණඝාත අකුසලයෙන් වළකින්න, සොරකම් කිරීමෙන් වළකින්න, වැරදි කාමසුනෙන් වළකින්න, බොරු කීමෙන් වළකින්න, හිස් වචන කීමෙන් වළකින්න, පරුස වචන කීමෙන් වළකින්න, කේලම් කීමෙන් වළකින්න, මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතයෙන් වළකින්න. තුන්වෙනි එක සුතවත් වෙන්න. බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදන්නා වූ සී සද්ධර්මයේ නිතර මෙනෙහි කරන්න. ප්‍රගුණ කරන්න. ඒවා ජීවිතයට බද්ධ කරගෙන ඔබගේ ජීවිත මාර්ගය නිවැරදි කරගන්න. හතරවෙන්න ත්‍යාගශීලීවන්ත වෙන්න. ඔබට සීලය රැකගත්තත් ඔබ ත්‍යාගශීලී වෙලා නැත්තම් ඔබ නැවත දිව්‍ය ලෝකයක හෝ මනුෂ්‍ය ලෝකයක උපතක් ලැබුවොත්
ඔබට මනුෂ්‍යෙක් වෙලා උපත ලබන්න පුළුවන්. නමුත් සැප සම්පත් තීරණය කරන්නේ ඔබ කොපමණ මේ ආත්ම භාවවලදී ත්‍යාගශීලී වුණාද, දානමාන පින්කම් දුන්නද කියන කොන්දේසිය මතයි. ත්‍යාගශීලී වෙන්න. තමාගේ වටිනාකම් සසර දුකෙන් මුදවා ගැනීම පිණිස ඔබ අත්හරින්න සූදානම් වෙන්න. පස්වෙනි එක ප්‍රඥාවන්තයෙක් වෙන්න. මොකද්ද මේ ප්‍රඥාවන්තය කියන්නේ? හොඳ නරක වෙන් කරලා හඳුන ගන්න පුළුවන් නුවණක් තියෙන්න ඕනේ. නරක ඇතවලා හොඳත් එක්ක ගමන් කරන්න ඕන. කුසලයේ අකුසලයේ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නුවණක් තියෙන්න ඕන. අකුසලයේ ඇතැරලා කුසලයට එක්ක ගමන් කරන්න පුළුවන් නුවණ තියෙන කෙනාට තමයි ප්‍රඥාවන්තය කියලා කියන්නේ. ඔබ මේ තත්වයන් ඇති කර ගන්න ඕනේ. ඒක තමයි ධර්මයේ තුල ඉන්නවා කියන්නේ. ධර්මයේ එලෙස ධර්මයේ ඇති කරගත්තාම ඔබගේ කය සංවර වෙනවා, සුචරිත වෙනවා. වැරදි වැඩ කරන්නේ නැහැ. ඔබගේ මනස සංවර වෙනවා, සුචරිත වෙනවා. වැරදි සිතුවිලි ඔබට දෙන්නේ නැහැ. ඔබගේ වචනය සුචරිත වෙනවා, සංවර වෙනවා. අර උත්තර ස්වාමීන් වහන්සේ වචනය වරද්දගන්නේ කොහොඹ උලක් මත 500 වතාවක් මරණයටපත් උනේ. ඔබට එසේ වෙන්නේ නැහැ. ඔබ මෙහෙම හිතන්න එපා. මම වචනෙන් කිව්වට කයින් කලේ නෑනේ. ඔය වචනෙන් කියලා තමයි උත්තර ස්වාමීන් වහන්සේට අවුරුදු ආත්ම 500ක්ම කොහොඹ උලක් මත දෙවි පුදන්න සිද්ධ වුණේ. සංස්කාරය කියන එක වචනය තුලින් ඔබගේ මනසට ආවත් ඒක අකුසලයක්ම තමයි. ඒ අකුසලයේ ලොකු පොඩි දේවල්, එහෙම දේවල් ධර්මයේ තුල නැහැ. විශේෂයෙන්ම වෘශ්චික ලග්න හිමියනි, තමාගේ මවට, අම්මට, මව්පියන්ට දිවි හිමියෙන් උපස්ථාන කරන්න ඕනේ. පියාව රවට්ටන්න එපා, එක මොහොතකටවත්, එක සිතුවිල්ලකටවත්. ඔබට වඩා වයසින් වැඩිහිටියන්ට නිරතුරුව ඔබ ගරුසරු කරන්න ඕන, පිහිට වෙන්න ඕනේ. ඔබ ළඟ තියෙන මසුරු මල අතහැරලා ගෙදරට ඉල්ලගෙන එන අයට ඔබට හැකි පමණින් දන් දෙන්න ඕනේ. මව ඒත් එකම ගෙදර සිටින අනිත් අයගේ, මව් පාර්ශ්වයේ ඥාතින්ගේ, ඔබ ජීවත් වන ප්‍රදේශයේ සියලු මිනිසුන්ගේ, රටේ මිනිසුන්ගේ හිත් පාරන්නේ නැතුව මිහිරි වචනෙන් ඔබට කතා කිරීමට හැකියාව තියෙන්න ඕනේ. ක්‍රියා කිරීමට ක්‍රියාව පරිසුද්ධ වෙන්න ඕනේ. නිතර මෙත් සිතෙන් වාසය කළ යුතුම වෙනවා ඔබට මේ කර්මය ඔබට ජය ගන්න නම්. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනි, මේ කර්මය ඔබට ඔබගේ ජීවිතයට දෙන අභියෝගය ඔබට ජය ගන්න පුළුවන්. ওই ජය ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි මම කර්මය තුල විග්‍රහ කරමින් ධර්මය, ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය බද්ධ කොටගෙන ඔබට කිසි වියදමක් නැතුව මේ සංසාර දුකෙන්, මේ පපුව පෙනහැල්ල ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්වවලින් මිදීමට, ඒ ශල්‍ය කර්ම වලින් මිදීමට, පපුවේ උඩ කොටසෙන් හතියෙන් මිදීමට, තදබල ඔළුවේ කැක්කුමක් අවසිහියෙන් මිදීමට, කොන්දට මුත්‍රාසයට ඇතිවන ඒ රෝග තත්ත්වවලින් මිදීමට ඔබට මාර්ගය පෙන්වලා දුන්නේ. ඒ නිසා මේ දේවල් කරන්න ඔබට කිසි වියදමක් යන්නේ නැහැ. ඔබට ඕනේ අදිස්ථානීය විතරයි. ධර්මය තුල ඒකාබද්ධ වීමට ඔබ තුල තියෙන කැමැත්ත වැඩි කරගන්න ඕන වෘශ්චික ලග්න හිමියනි. එතකොට ඔබ මේ ජීවිතය තුල හරි හම්බ කරපු ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩකඩම්, දේපල කිසිවක් ඔබට නැති වෙන්නේ නැහැ. ඔබට ඒ සැප විඳින්න පුළුවන් වෙනවා. ඔබ සතු දේවල් අන් අය පැහැර ගන්න නැහැ. ඔබ මේ ඉපදුණු රටේ, ඉපදුණු ප්‍රදේශයේ අගෞරවයට පත් කරන්නේ නැහැ, අපකීර්තියට පත් කරන්නේ නැහැ. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනි, මේ කීව් දේවල් එලෙසම අනුගමනය කරන්න. ජීවිතය තුල පොළොවේ පය ගහලා ඔබගේ වටිනාකම, පෞරුෂත්වය මුළු ලෝකෙටම විදහා දක්වලා ඔබ මනුෂ්‍ය ජාතිය වෙනුවෙන් ඉපදුණු
පුද්ගලයෙක් බව, අවංක පුද්ගලයෙක් බව, පරාර්ථකාමී පුද්ගලයෙක් බව, හොඳ සිහියෙන් වැඩ කරන පුද්ගලයෙක් බව, අනුන්ගේ දේවල් පැහැර නොගන්න පුද්ගලයෙක් බව ලොවට අවධාරණය කරන්න. ඒ තුළ ඔබ ලබන සැබෑ දේවල්, සත්‍ය දේවල් ඔබ ළඟම දීවේවි. ඔබ කවදාවත් ලෙඩ රෝගවලට භාජනය කරන්නේ නැහැ, ගොදුරු කරන්නේ නැහැ. ජීවිතයේ අවසානයේ දක්වාම සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙලා සැපවත් මරණයකට ඔබ ගොදුරු කරන්න, ඔබට අවස්ථාව ලබා දෙන්න කර්මය ඔබට උපකාරී වේවි. වෘශ්චික ලග්න හිමියනි, ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.